අපි 10 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සතියේ කතා කරපු ටික පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි භාග ගැන කතා කරේ. අපි අන්තිමට කතා කරේ මේ රූපේ දැක්වෙන මේ කොටස ගැන කතා කරේ. මේ වෘත්තාකාර හැඩය සමාන කොටස් 6කට බෙදලා තියෙනවා. ඒ අඳුරු කර ඇති භාගය තමයි මේකේ කතා කරේ අපි අන්තිමට. එතකොට අපි ඒක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට මේකෙදී 6කට වෙන් කරලා තියෙනවා. 6න් දෙකක් තමයි. එතකොට මේකේ මේ දක්වලා තියෙන්නේ 6න් දෙකක්. එතකොට මේ අවස්ථාවේදී එතකොට 6න් දෙකක් කියන එතකොට 6කට බෙදලා 6න් කොටස් දෙකක් තමයි මේකේ දක්වලා තියෙන්නේ. අපි ඒක ඊළඟ කොටස බැලුවොත් එහෙම 6න් 2 කියලා දක්වලා එක එතකොට 6න් 2හි හරය 6ක්ද ලවය 2ක්ද වෙනවා. එතකොට හරය 6ක් වෙනවා ලවය 2ක් වෙනවා. කියන්නේ කොටස් 6කට බෙදලා කොටස් 6කට බෙදෙනවා. ඒ කොටස් 6න් මොකද්ද? කොටස් 6න් එතකොට 6න් 2ක් තමයි එතකොට මේකෙදී අපි ලබා ගන්න. කොටස් 6කට වෙන් කරනවා. ඒ කොටස් 6න් 2ක් තමයි අපි ලබා ගන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට හරය 6යි ලවය 2යි. ඒකකය බෙදා ඇති සම්පූර්ණ කොටස් ගණන හරයද? එතකොට බෙදලා තියෙන සම්පූර්ණ කොටස් ගණන හරය විදිහට දක්වන්නේ. එතකොට බෙදා ඇති සම්පූර්ණ කොටස් ගණන හරය විදිහටත් ඉන් වෙන් කරගත් කොටස් ගණන ලවයක් විදියට දක්වන. එතකොට සම්පූර්ණ කොටස් ගණන හරයට එන්නේ. ඒකෙන් අපි වෙන් කරගත්තු කොටස් ගණන වෙන් කරගත්තු කොටස් ගණන තමයි ලවයට එන්නේ. වෙන් කරගත්තු කොටස් ගණන තමයි ලවයට එන්නේ. 6න් 2හි ලවයෙහි ඇති සංඛ්‍යාව හරයේ ඇති සංඛ්‍යාවට වඩා මේකෙදී ලවයේ තියෙන සංඛ්‍යාව හරයේ තියෙන සංඛ්‍යාවට වඩා කුඩා භාග මෙවැනි භාග තත්ත්‍ය භාග නියම භාග කියලා හඳුන්වනවා කියන එක අපි කතා කරේ. එතකොට මේක දූල පුතාලා මං හිතන්නේ ලියාගත්තා කියලා හිතනවා. ලියාගෙන නැත්නම් ලියා ගන්න. තත්ත්‍ය භාග කියලා එහෙම නැත්නම් නියම භාග කියලා කියන්නේ ලවයේ ඇති සංඛ්‍යාව හරයේ ඇති සංඛ්‍යාවට වඩා කුඩා භාග. එතකොට මේ අවස්ථාව එතකොට ලවයේ ඇති සංඛ්‍යාව හරි ඇති සංඛ්‍යාවට වඩා කුඩා භාග තත්ත්‍ය භාග කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් නියම භාග කියලා කියනවා. ඒකෙත් ලවය එකක් වූ 3න් 1 2න් 1 5න් 1 ඒ වගේ මේ භාග එතකොට ඒකට කියනවා ඒකක භාග කියලා. එතකොට මේ අවස්ථාවට යටින් ලියා ගන්න කියලා මං කිව්වා. එතකොට ලවය එකක් වූ භාග එහෙම නැත්නම් ඒකක භාග 32ක් තියලා එහෙම නැත්නම් ඊතලයක් ලියලා ලවය එකක් වූ භාග ලවය එකක් වූ භාග කියලා ලියලා උදාහරණ විදියට 3න් 1 2න් 1 වගේ කොටස් දෙකක් විතර ලියා ගන්න. මේකෙදී එතකොට තත්ත්‍ය භාග කියලා කියපු එක අපි ලියාගත්තා. ඊළඟට ඒකක භාග කියන එක තමයි අපි දැන් ලියාගත්තේ. එතකොට ඒකක භාග කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මේ ඒකක භාග කියලා කියන්නේ
අපි ගිය සතියේ ඒ ඉවර කරපු තැන පොඩ්ඩක් මතක් කරේ. එතකොට ලවය මේ අවස්ථාවේදී එතකොට ලවය එකක් වුණු භාග තමයි අපි කිව්වේ ඒකක භාග කියලා. අපි එතන ඉඳන් ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පහත දැක්වෙන රූපවල අඳුරු කර ඇත්තේ එකම ඒකකයෙන් ලබාගත් දෙකෙන් එක, තුනෙන් එක හා හතරෙන් එක භාගවලින් දැක්වෙන ප්‍රමාණ කියලා දක්වලා තියෙනවා. එතකොට මේ පල්ලෙහා තියෙන රූපය ගැන කතා කරන්නේ මේක මේ පොත දූල පුතාලා නැත්තම් මන් දාන්න පුළුවන්. දූල පුතාලට මේ පොත් මේකේ PDF එක දාන්න පුළුවන් පොත නැත්තම් ඒක 10 ශ්‍රේණියේ විතරක් නෙමෙයි මේ ගණිතයේ විතරක් නෙමෙයි විද්‍යාව උනත් එහෙමයි පොත නැත්තම් කියන්න මේකේ PDF එක දාන්න පුළුවන්. අපි ඒක බැලුවොත් එහෙම පොත නැත්තම් chat එකේ දාන්න ලියන්න මං පොත දාන්නම් මේකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පහත දැක්වෙන රූපවල අඳුරු කර ඇත්තේ එකම ඒකකයෙන් ලබාගත් දෙකෙන් එක, තුනෙන් එක හා හතරෙන් එක භාගවලින් දැක්වෙන ප්‍රමාණයි. මෙහිදී ඒකකය ලෙස ගෙන ඇත්තේ ඍජුකුණාශ්‍රයක වර්ගඵලයයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලයෙන් භාගයෙන් එකක්, තුනෙන් එකක් එතකොට හතරෙන් එකක් කියන කොටස් මේකෙදී දක්වලා තියෙනවා. මේක එතකොට මේ ප්‍රමාණය කියන එක මේක දැක්කහම හතරකට බෙදුවහම දූල පුතාලා මේ වගේ අවස්ථා ගොඩක් වෙලාවට මේ පොත්වල තියෙනවට වඩා මං හිතන්නේ අපි කේක් ගෙඩියක් අරගෙන කේක් ගෙඩිය හතරකට කපලා එයින් එක කෑල්ලක් කෑවහම මොකක්ද වෙන්නේ? අපි ඒකේ ගෙඩිය දෙකට මැදින් හරියට කපලා කෑල්ලක් කෑවොත් එහෙම කොච්චර ප්‍රමාණයක්ද කියලා ඒ වගේ එදිනෙදා ප්‍රායෝගික දේවල් වලින් හිතුවොතින් එතකොට කේක් ගෙඩිය දෙකට කපලා භාගයක් කන එකද ඒක හතරකට කපලා හතරෙන් කෑල්ලක් කනකොටද ලොකු කියන එක දූල පුතාලා අනිවාර්යයෙන්ම දන්න දෙයක් ඇත්තටම. එතකොට මේ අවස්ථාවේදී එතකොට කේක් ගෙඩිය භාගයකට කැපුවාම කේක් ගෙඩියක් තියෙනවා ඒක භාගයකට කපලා මේ භාගයක් හරියට කනෝද මේ කේක් ගෙඩිය මෙහෙම හතරෙන් එකකට කපලා මේ කෑල්ලක් කනෝද කියන එක. එතකොට මේක හතරෙන් එක කියන එක මේක කීයද භාගය කියන එක. එතකොට භාගෙද ලොකු හතරෙන් එකද කියන එක දූල පුතාලා දන්න දෙයක් ඇත්තටම. මොකද භාගි කියන එක ආපහු භාගයකට කැපුවාම භාගෙන් කෑල්ලක් ආපහු භාගයකට කැපුවාම තමයි හතරෙන් එකක් ලැබෙන්නේ කියලා දූල පුතාලා දන්න දෙයක් එදිනෙදා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ භාගි කියන එක එතකොට මේ අවස්ථාවේදී මේ භාගය කියන එක එතකොට ඊළඟට තුනෙන් එක කියන එක තුනකට කපලා එකක් කෑල්ලක් කනෝද භාගයට කපලා එක කෑල්ලක් කනෝද හතරකට කපලා එක කෑල්ලක් කනෝද කියන එක බැලුවහම මොකද්ද ලොකුම කෑල්ල හම්බ වෙන්නේ? එතකොට ලොකුම කෑල්ල හම්බ වෙන්නේ භාගයකට කපලා ඒ කියන්නේ දෙකට කපලා ඒ හරි භාගයක් කනවා එකද තුනකට කපලා කෑල්ලක් කන එකද හතරකට කපලා කෑල්ලක් කන එකද ලොකුවෙන්ම කෑල්ල හම්බ වෙන්නේ අපිට. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා දන්න දෙයක් ඒක භාගයකට හරියට කැපුවාම ඒ දෙකෙන් එක කියන එක තමයි ලොකුම කෑල්ල. ඊට පස්සේ තුනෙන්කට කපලා එක කෑල්ලක් ගත්තාම ඊට වඩා කුඩා වෙනවා. ඊට පස්සේ හතරකට කපලා එක කෑල්ලක් කනකොට ඊට වඩා තවත් කුඩා වෙනවා. මේවා දන්න දේවල් ඇත්තටම ඒව එදිනෙදා අපි භාවිතා කරන දේවල් එක්ක ඒව සසඳලා මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ වගේ අවස්ථාවක් ආවහම භාගය කියන එක හතරෙන් එක කියන එක තුනෙන් එක කියන එක ඒවා ගැන හිතන්න නෙවෙයි තියෙන්නේ කේක් ගෙඩියක් ගත්තා දෙකට මැදින් හරියට කැපුවා කෑල්ලක් කනෝද එහෙම නැත්නම් තුනට මැදින් කපලා අපි තුනකට කපලා කොටස් එකකින් කෑල්ලක් කනවද අපි හතරට කපලා එකකින් කෑල්ලක් කනවද මොකද්ද මේකේ ලොකු ඒක හිතුවාම දූල පුතාලා දන්න දෙයක් භාගයට කැපුවාම හරියට දෙකට මැදින් කැපුවාම ඒ කෑල්ල කියන එක ලොකුයි ඇත්තටම තුනට කපලා කෑල්ලකට වඩා ඒක තුනෙන් කපලා කෑල්ල කියන එක ලොකුයි ඇත්තටම හතරට කපලා එකකින් කෑල්ලක් කනවට වඩා.
එතකොට මේ අවස්ථාව ඉතාම වැදගත් කොටසක් ඇත්තට මේ වගේ දේවල් අපි ප්‍රායෝගිකව ඒව හිතුවහම එතරම් අපහසු දේවල් නෙවෙයි මේවයි තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම එමෙන්ම ලව සමාන වන එහෙත් හර සමාන අසමාන වන වැනි භාගවලද හරය විශාල වන විට එම භාගවලින් නිරූපණය වන ප්‍රමාණය අඩු වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදීත් කියන්නේ එතකොට දූල පුතාලා එතකොට මේ කේක් ගෙඩිය 3කට කපලා 2ක් කෑලි කනෝද කේක් ගෙඩිය 4කට කපලා එකෙන් කෑලි 2ක් කපනෝද කේක් ගෙඩිය 5කට කපලා එකෙන් කෑලි 2ක් කනෝද කේක් ගෙඩිය 6කට කපලා එකෙන් කෑලි 2ක් කනෝද මොන අවස්ථාවේදී ලොකු කිව්වොත් එහෙම අඩු ගානකට කපන එක තමයි ඒ කෑල්ලක් ලොකු වෙන්නේ. කේක් ගෙඩිය භාගයකට කැපුවොත් තමයි ලොකු වෙන්නේ. එහෙම නැත්නම් කේක් ගෙඩිය 3න් එකකට කැපුවොත් තමයි ඊළඟට ලොකු වෙන්නේ. ඊළඟට 3 4න් එකට කපුව අවස්ථාව තමයි ලොකු වෙන්නේ. ඒ කියන්නේ කේක් ගෙඩිය වැඩියෙන් කපන්න වැඩිපුර කට්ටිය කනවා. එතකොට ඒ කියන්නේ Tamanට ලැබෙන ප්‍රමාණය කුඩයි. ඒක හොඳට මතක තියාගන්න. එතකොට කේක් ගෙඩිය වැඩිපුර කපනවා කියලා කියන්නේ හරය ලොකු වෙනවා. හරය ලොකු වෙනවා කියලා කියන්නේ Tamanට ලැබෙන ප්‍රමාණය. එතකොට ඒ කියන්නේ හැමෝටම බෙදෙන ඒ කියන්නේ Tamanට ලැබෙන ප්‍රමාණය කුඩා වෙනවා. ඒක නිසා දූල පුතාලා ඒක හොඳට මතක තියාගන්න කේක් ගෙඩිය අඩුවෙන් කපන තරමට කියන්නේ දෙකෙන් එකට කපලා හරි තුනෙන් එකට හරි කපලා ඒ වගේ අවස්ථා තමයි එතකොට මේ කට්ටියට බෙදෙන ප්‍රමාණය අඩු වෙන. ඒ කියන්නේ Tamanට ලැබෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒක මං කලින් කිව්වා වගේ ඒක පොඩි කෑලි වලට කපන්න එතකොට Tamanට ලැබෙන්නේ එතකොට ඒ කපපු ප්‍රමාණයෙන් එක කෑල්ලක් හරි දෙකක් හරි එතකොට ලැබෙන්නේ නම් එතකොට Tamanට ලැබෙන ප්‍රමාණය එතකොට අඩු වෙනවා. ඒක නිසා මේකෙදි මේ හරය ඒ කියන්නේ මේ අවස්ථාවේදී හරය කියලා කියන්නේ කේක් ගෙඩිය කීයකට කැපුවද කියන එක. එතකොට ඒ කේක් ගෙඩිය කීයකට කැපුවද කියන එක. ඒ කියන්නේ හරය කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒ හරය කියන එක බැලුවහම ලවය කියන එක සමාන නම් මොකද වෙන්නේ? හරය මං කලින් කිව්වා වගේ කේක් ගෙඩිය කෑලි පොඩි කෑලි වලට කපන්න තමයි අපිට ලැබෙන පොඩි කේක් කෑල්ල පොඩි වෙන්නේ. මං කලින් කිව්වා වගේ භාගයට හරියට දෙකට මැදින් කපන්න පුළුවන් නම් අපිට ලොකු කේක් කෑල්ලක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ හරය කියන එක තමයි. ඒ කියන්නේ දෙක කියන එක. ඒ කියන්නේ හරියට දෙකට මැදින් කපනවා කියන එක තමයි දෙක කියලා කියන්නේ. එතකොට දෙකෙන් එක කියලා කියන්නේ හරියට දෙකට මැදින් කපලා එක කෑල්ලක්. තුනෙන් එක කියලා කියන්නේ හරියට තුනට මැදින් කපලා එක කෑල්ලක්. එතකොට ඒ ආකාරයෙන් මේ හරය කියන එක මේ අවස්ථාවේදී එතකොට හරය කියන එක විශාල වෙනකොට මොකද වෙන්නේ? මේකෙදී ඒ භාගය කියන එක කුඩා වෙනවා. ඒක ලියා ගන්න දූල පුතාලා එතකොට මේ අවස්ථාව ඒක වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාව මේකෙදී අපි ලියා ගන්න ඕන ලව සමාන අවස්ථාව. එතකොට ලව සමාන විට කියලා සමාන විට කියලා දාලා එතකොට එක බෙදීම 2 විශාලයි, එක බෙදීම 3 විශාලයි, එක බෙදීම 4. මේ අවස්ථාවේදී 4න් එක කියන එක කුඩායි, 3න් එක කියන එක ඊට වඩා විශාලයි, ඊට වඩා 2න් එක කියන එක විශාලයි කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේක ලියා ගන්න ලව සමාන වෙනකොට එතකොට මේ අවස්ථාව ඊළඟ එක ලව සමානයි හර අසමාන වන අවස්ථා. එතකොට මේ උඩ එකත් එහෙමයි. ලව සමානයි වරහන් ඇතුලේ දාන්න හර අසමානයි. මේකෙදිත් එතකොට කලින් එක විතරක් වුණත් කමන්නේ. එතකොට මේ අවස්ථාවේදී ලව සමාන විට ඒ කියන්නේ හර අසමාන විට එතකොට මේකෙදි ලියා ගන්න එතකොට හරය විශාල වන විට එම භාග වලින් නිරූපණය වන ප්‍රමාණය අඩු වේ කියලා.
හරය විශාල වන විට එම භාගවලින් නිරූපණය වන ප්‍රමාණය අඩුවේ. හරය විශාල වන විට හරය විශාල වන විට එම භාගවලින් නිරූපණය වන ප්‍රමාණ අඩුවේ. එතකොට මේ අවස්ථාව එතකොට හරය විශාල වන විට එම භාගවලින් නිරූපණය වන ප්‍රමාණ අඩු වෙනවා. හරය විශාල වෙනෝ නම් එතකොට ඒ භාගවලින් නිරූපණය වන ප්‍රමාණය අඩු වෙන එක. හරය මේ ලවය කියන එක සමාන කියන එක. එතකොට ඒක එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්. එතකොට ලවය සමාන කියන එක. ලවය සමාන අවස්ථාවේදී හරය එතකොට විශාල වෙනවා නම් එතකොට විශාල වෙන අවස්ථාව තමයි කුඩා වෙන්නේ. ඒ කියන්නේ අපි කේක් ගෙඩියක ගැන කතා කරාම කේක් ගෙඩිය වැඩිපුර කෑලි වලට කඩපනවා කියන අවස්ථාව තමයි ලවය හරය කියන එක විශාල වෙන අවස්ථාව. මේ ටික ලියා ගන්න එතකොට දූල පුතාලා. එතකොට ඊළඟට දක්වලා තියෙන්නේ හරය සමාන වෙන අවස්ථා තමයි ඊළඟට දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදී මේ හරය කියන එක සුළු කරලා තියෙන්නේ ඇත්තටම අපි ඒක බැලුවොත් එහෙම අපි කලින් කතා කරේ ලවය සමාන වෙලා හරය වැඩි වෙන අවස්ථාව ගැන කතා කරේ. එතකොට ඒ එකම කේක් එක කෑල්ලක් කාට හරි දෙනවා නම් එතකොට වැඩිපුර කපනකොට තමයි එතකොට කුඩාවට අපිට කුඩා කේක් කෑල්ලක් හම්බ වෙන්නේ කියන එක දූල පුතාලා දන්න දෙයක් ඇත්තටම. ඒකනේ අපි ඊළඟ කොටසට ගියොත් එහෙම මෙතන ලියාගෙන ඉවර නැත්නම් දූල පුතාලා කියන්න අනිවාර්යයෙන්ම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගෙන නැත්නම් කියන්න. ඕකේ සුට්ටක් අපි ඊළඟ කොටසට යනවා. ලියාගෙන නැති දූල පුතාලා ඉන්නව නම් කියන්න. මයික් එක ඔන් කරලා හරි කමන්නේ. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම මේකෙදී ඊළඟට දක්වලා තියෙන අපි කලින් අවස්ථාව එතකොට ලවය කියන එක සමාන වෙන අවස්ථාව ගැන කතා කරේ. එතකොට ඊළඟට අපි කතා කරන කොටස බැලුවොත් එහෙම එකම ඒකකයෙන් ලබාගත් එතකොට එකම ඒකකයෙන් ලබාගත්තු දෙකෙන් එක හතරෙන් දෙක හා හයෙන් තුන යන භාග තුන පහත රූපයේ දැක්වෙන. එතකොට මේ අවස්ථාවේදී දෙකට කපලා කේක් ගෙඩියක් එතකොට කේක් ගෙඩියක් දෙකට කපලා එකකින් කෑල්ලක් කනවා කියනවා. එතකොට එහෙම නැත්නම් කේක් ගෙඩිය හතරකට කපලා එකකින් කෑලි දෙකක් කනවා. එහෙම නැත්නම් කේක් ගෙඩිය 6කට කපලා එකකින් කෑලි 3ක් කනවා. එතකොට මේ අවස්ථා තුනේදීම අපි මොකද වෙලා තියෙන්නේ? කේක් ගෙඩියෙන් භාගයක් කාලා තියෙනවා. හරියටම දෙකෙන් එකක් කාලා තියෙනවා ඇත්තටම. ඒක මේකේදී අවස්ථා තුනකදි නිරූපණය කර. එතකොට දෙකට කපලා හරියට වැදින් දෙකට කපලා එක කෑල්ලක් කනෝද, හතරකට කපලා එකෙන් දෙකක් කනෝද කෑලි, හයකට කපලා එතකොට එකකින් කෑලි 3ක් කනෝද? හැම අවස්ථාවෙදී මොකද වෙලා තියෙන්නේ? කේක් ගෙඩියෙන් භාගයක් අපි කාලා තියෙනවා. රූපය අනුව මේ කොටස රූපය අනුව එම භාග තුනෙන් දැක්වෙන ප්‍රමාණ එකිනෙකට සමාන වේ කියලා දක්වන. එතකොට මේ අවස්ථා තුනේදී මෙතකොට කේක් ගෙඩිය දෙකට කපලා එක කෑල්ලක් වුණත් එකයි, කේක් ගෙඩිය හතරකට කපලා කෑලි දෙකක් වුණත් එකයි, කේක් ගෙඩිය කෑලි 6කට කපලා එකෙන් කෑලි 3ක් එකත්. එතකොට මේ අවස්ථා තුන එතකොට තුනේදීම කියන්නේ කේක් ගෙඩියෙන් භාගය කියන එක. මෙවැනි එකිනෙකට
සමාන භාග තුල්්‍ය භාග ලෙස හැඳින්වෙනවා. එතකොට එකම භාගය එතකොට දෙකෙන් එක කියන එක මේ අවස්ථාවදිකේ ගෙඩිය හරියට භාගයක් කනවයි කියලා කියන්න එතකොට කේ ගෙඩියෙන් හරියට දෙකට මැදින් භාගට හරියට දෙකට මැදින් කපලා කේක් ගෙඩියෙන් භාගයක් කන්න ගිහාම එක තඩාරී එතකොට ලොකු එත්තටම එතකොට එහෙනම් එතකොට එක කන්න බැහැතකොට ආපහු මේක කේ ගෙඩිය හතරකට කපල කේ ගෙඩියෙන් කෑල්ලක් ඇහව අපහු කෑල්ලක් කාල භාගයක් කනවා. ඒක තමයි එතකොට ලේසි වෙනකොට තවල් කුඩා ළමයෙක් වෙනුනා මොකද කරන්නේ මේ හතරෙන් එකකට හතරකට කැපුවත් ඇත්තටම කන්න බැහැ කියන හිතුරොත් එහෙම කේක් ගෙඩිය 6කට කපලා එතකොට කනවා කනකොට එතකොට එක කෑල්ලක් කෑව දෙකක් කෑව තුනක් කෑව එතකොට කේක් ගෙඩියෙන් එතකොට කෑලි තුනක් කෑවා එතකොට ඒ කියන්නේ භාගයයි. එතකොට ඒ අවස්ථාව අනුව විවිධ ප්‍රමාණවලට වෙන් කරනවා. නමුත් එතකොට 6කට කැපලා 6න් 3ක් කෑවොත් කියන්නේ භාගයක් කාලා. 4කට කපලා 4න් 2ක් කෑවයි කිව්වත් ඒ භාගය කියන එක. එහෙම නැත්නම් 2කට කපලා එකෙන් එකක් කෑවයි කිව්වත් ඒ භාගය කියන එක. එතකොට ඒ කියන ක්‍රමය වෙනස් වෙනවා. නමුත් කේක් ගෙඩියෙන් එතකොට කේක් ගෙඩිය කපන ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. නමුත් ඒ කන ප්‍රමාණය මුළු කේක් ගෙඩියෙන් භාගයක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට කේක් ගෙඩිය ඒ කන ප්‍රමාණය හැම වෙලාවෙම කේක් ගෙඩියෙන් මුළු ප්‍රමාණයෙන් භාගයක් වෙනවා. මේවට මේකට කියනවා මේ ආකාරයට එතකොට ඒ කන පුද්ගලය අනුව එතකොට ඒ පොඩි ළමයෙක් නම් එතකොට ඒ ගොඩක් එකපාරට තඩාරිකේ ගෙඩියක් කන්න බෑ ඇත්තටම කේක් ගෙඩියකින් භාගයක් එතකොට ඒ අනුව මම කලින් කිව්වා වගේ 6ට කපන්න පුළුවන් එතකොට තව ටිකක් අතන මැදි ළමෙන් නම් 4කට කපන්න පුළුවන් එහෙම ඒ වගේ එතකොට ඒ කපන ප්‍රමාණය ඒ කන පුද්ගලය අනුව වෙනස් වෙනවා එතකොට නමුත් කන ප්‍රමාණය එකමයි කලින් කියපු ඒ 6කට කැපුවාම එතකොට ඒ 6 කියන කපපු ඒකේ කෑලි 3ක් කෑවහම එතකොට කේක් ගෙඩියෙන් භාගයක් කාලා තියෙනවා. ඒ වගේම 4කට කප්පු එකෙන් කේක් ගෙඩියෙන් එතකොට කෑලි 2ක් කෑවහම මොකද වෙලා තියෙන්නේ භාගයක් කෑවා. එතකොට ඒ අවස්ථාවේ එතකොට දෙකකට කපපු එකෙන් එතකොට එක කෑල්ලක් කෑවත් එතකොට භාගයයි. එතකොට හැම අවස්ථාවෙදිම කියන්නේ එකම දේ. මේ තුල්්‍ය භාග කියන එක ලියා ගන්න දූල පුතාලා මේක තමයි අපි විස්තර කරේ එතකොට මේ තුල්්‍ය භාග කියලා කියන්නේ මොකක්ද එකිනෙකට සමාන භාග තමයි තුල්්‍ය භාග කියන්නේ. තුල්්‍ය භාග කියන එක ලියා ගන්න 32ක් හරි ඊතලයක් හරි ගහලා එතකොට මේ අවස්ථාවේ මේක එක තුල්්‍ය භාග කියලා කියන්නේ එතකොට එකිනෙකට සමාන භාග තමයි තුල්්‍ය භාග කියලා කියන්නේ. ඒක ලියාගත්තට පස්සේ ඊළඟට වරහන් ඇතුළෙන් ලියාගන්න භාගයක ලවයත් හරයත් එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලැබේ. එතකොට තුල්්‍ය භාග කියන එක ලැබෙන්නේ එතකොට ඒක භාගය කියන භාගය කියන එක බැලුවොත් එහෙම ඒක ලවයයි හරයයි දෙකම අපි දෙකෙන් එක කියන එක මේකෙදී දෙකින් මේක එකින් වැඩි කරනවා කියන එක එතකොට මං ඒක ආපහු මෙතන ලිව්වොත් එහෙම භාගය කියන එක එකෙන් වැඩි කරාම වෙනසක් වෙනවද මේක එකෙන් වැඩි කරාම වෙනසක් වෙනවද නැහැ ඇත්තටම වෙනසක් වෙන්නේ නැහැ ඇත්තටම ඒ කියන්නේ මේක එකෙන් වැඩි කරාම වෙනසක් වෙන්නේ නැහැ එකෙන් වැඩි කරනවයි කියලා කියන්නේ අපිට දෙක බෙදීම දෙක කියලා ලිව්වත් ඒකත් එකයි එහෙම නැත්නම් අපිට මේක තුන බෙදීම තුන කියලා ලිව්වත් ඒකත් එකයි. එතකොට මේ අවස්ථාවේදී අපි සුළු කරොත් එහෙම දෙවරක් දෙක කියන්නේ කීයද 4යි දෙවරක් එක කීයද 2යි. ඒ වගේ මේ අවස්ථාවේ තුන්වරක් දෙක කීයද 6යි තුන්වරක් එක කීයද 3යි. එතකොට තුන්වරක් දෙක 6යි තුන්වරක් එක කීයද 3යි. එතකොට මේ ආකාරයට එතකොට එකෙන් වැඩි කරයි කියලා ඕනම සංඛ්‍යාවක් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම්
උඩයි යටයි එකම සංඛ්‍යාව තියෙනවා නම් එතකොට ඒක කියවෙන්නේ මොකද්ද? එකෙන් වැඩි කරනවට සමානයි. එතකොට මේ කොටස ලියා ගන්න. එතකොට මේකෙදී උදාහරණයක් විදියට ඕනනම් මේක ලියාගත්තක් කමන්න. ඇත්තටම එක කොටසක් මේක මේ විදියට නැතුව එක බෙදීම 2 සමානයි එක බෙදීම 2 වැඩි කිරීම 1 සමානයි එක බෙදීම 2 වැඩි කිරීම 2 බෙදීම 2 සමානයි 2 බෙදීම 4 මේ කොටස ලියා ගන්න එක මං හිතන්නේ වැදගත් වෙයි. මේ ආකාරයට ලියා ගන්න. එතකොට ඒක මං හිතන්නේ හොඳ වෙයි කලින් අවස්ථාවට වඩා. මේක ලියාගෙන ඉවරුනහම ආපහු chat එකේ දාන්න ලියාගෙන ඉවරයි කියලා. ඒක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ එකට යන්න බලාපොරොත්තු වෙන. එතකොට තුල්‍ය භාග කියන්නේ මොකක්ද කියන එක අපි මේකෙදි කතා කරා. මේ වගේ දේවල් ඇත්තටම දැනට ඒක ලොකු වෙන්න පුළුවන්. ඇත්තටම ඉස්සෙල්ලට යනකොට දුවල පුතාලට මේක එච්චරම් ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒව භාවිතා කරාම ඒව ඒකේ තුල්‍ය භාග කිව්වොත් මොකද්ද කියලා කාටවත් කියන්න බෑ ඇත්තටම. නමුත් ඒක භාවිතා කරන්න පුළුවන් හොඳින් ඇත්තටම. ඒක තුල්‍ය භාගයක් කිව්වොත් එහෙම ඒ වචනේ කියන එක ගොඩක් වෙලාවට අමතක වෙනවා කාලයත් එක්ක. නමුත් ඒක භාවිතා කරලා සුළු කරන ආකාරය හොඳින් ඕනම කාලයකක් වෙනකම් මතක තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ලියා ගන්න දුවල පුතාලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම කියන්න. මයික් එක ඔන් කරලා හරි chat එකේ හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ලාවයත් හරයත් එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන්ද තුල්‍ය භාග ලැබෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවේදී එතකොට වැඩි කිරීම කියන එකෙන් කරේ එතකොට ලාවයත් හරයත් එතකොට එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන්ද තුල්‍ය භාග ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ලාවයයි හරයයි එකම සංඛ්‍යාවෙන් බෙදුවහම තුල්‍ය භාග කියන එක ලැබෙනවා කියලා දක්වනවා. නිදසුන් ලෙස එතකොට නිදසුනක් විදියට එතකොට පහ බෙදීම 10 කියන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාව එතකොට දැක්කුවොත් එහෙම මම මෙතන ලියන්නම් 5 බෙදීම 10 කියන මේ අවස්ථාව. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම මම පල්ලෙහායින් ලියන්නම් ඒක ලොකු කළා. 5 බෙදීම 10 කියන එක මේක අපි බෙදනවා එකෙන්. මේක එකෙන් බෙදුවහම මොකද වෙන්නේ දුවල පුතාලා? එකෙන් බෙදුවත් එකෙන් වැඩි කරත් ඇත්තටම කිසිම දෙයක් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට මේක අපි එකෙන් බෙදනවා කියලා කියන්නේ එතකොට අපි මේකට එතකොට 5 බෙදීම 10 කියන එක අපි බෙදනවා 5 බෙදීම 5ෙන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මොකද වෙන්නේ? එතකොට මේ අවස්ථාවේදී බෙදුවහම මොකද වෙන්නේ 5ෙන්? එතකොට උඩත් යටත් එතකොට 5ෙන් බෙදීමක් සිද්ධ කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී උඩ 5ෙන් බෙදුවහම කීයද? 1යි. පල්ලෙහා 5ෙන් බෙදුවහම කීයද? 2යි. ඒ වගේ මේ අවස්ථාවේදී ඕනම එතකොට ලවයත් හරයත් එකම සංඛ්‍යාවේ බෙදීමෙන්ද තුල්‍ය භාග ලැබේ කියන එක. ඒක කලින් අවස්ථාවට එක්කහු කරගන්න ඕන. කලින් එකටම එක්කහු කරගන්න. ලවයත් හරයත්
එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන්ද තුල්්‍ය භාග ලැබේ. නිදසුනක් විදියට මේ අවස්ථාව කියන්නේ මෙතන මගේ කුඩින් ලියන්නම් පහ බෙදීම 10 සමාන වෙනවා පහ බෙදීම 10 බෙදීම 1 එක සමාන වෙනවා පහ බෙදීම 10 බෙදීම පහ බෙදීම පහ. ඒක අපි ලිව්වොත් එහෙම පහ බෙදීම පහ බෙදීම 10 බෙදීම පහ සමාන වෙනවා එතකොට එක බෙදීම 2. මේ ආකාරයට සාමාන්‍යයෙන් අපි ලියන්නේ නැහැ ඇත්තටම ඉස්සරහට යනකොට උඩ යට දෙකම පහෙන් බෙදෙනවා පහෙන් බෙදුනහම 1යි හරේ පහෙන් බෙදුනහම 2යි එතකොට භාගයයි කියලා කෙලින්ම අපිට ලියන්න පුළුවන් මේක දූල පුතාලට තේරුම් ගන්න තමයි මෙහෙම ලිව්වේ නමුත් මෙහෙම ලියන්නේ නැහැ ඇත්තටම සාමාන්‍යයෙන් අපි උඩ යට පහෙන් බෙදුවහම මොකද වෙන්නේ 1යි එන්නේ පල්ලෙහා පහෙන් බෙදුවහම 2යි. එතකොට මේ අවස්ථාව එතකොට පහ බෙදීම 10 කියන එක සමාන වෙනවා පහ බෙදීම 10 බෙදීම 1 කියන එක. එකෙන් බෙදුවත් එකෙන් වැඩි කරත් ඇත්තටම එකෙන් බෙදුවත් එකෙන් වැඩි කරත් ඇත්තටම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඇත්තටම මේක බෙදීම තියුණාට මේක එතකොට වැඩි කිරීම ලකුණ කරත් ඇත්තටම කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා දුර පුතාලා දන්න දෙයක් ඇත්තට. මොකද වැඩි කිරීම කියලා කියන්නේ උඩ යට මාරු කරනවා. පහ පහ කියන දෙක උඩ යට මාරු කරත් පහ පහමයි. ඒක මොනවා කරත් එතකොට ඒක පහ පහම තමයි. එතකොට ඒක නිසා වැඩි කිරීම කරත් මේක බෙදීම කරත් එතකොට වෙනසක් වෙන්නේ නැහැ කියන එක දුර පුතාලා තේරුම් ගන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් 3න් 2 හා 4න් 3 යන එකිනෙකට ප්‍රමාණයෙන් අසමාන එකම ඒකකයක් එන් ලබාගත් භාග දෙකක් පිළිබඳව සලකලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට 3න් 2යි 4න් 3යි කියන ඒ කියන්නේ එකිනෙකට වෙනස් මේ එකිනෙකට ප්‍රමාණයෙන් අසමාන එකම ඒකකයෙන් ලබාගත් භාග දෙකක් පිළිබඳව තමයි සලකන්නේ. මුලින්ම එතකොට 3න් 2 කියන එක මුලින්ම 3න් 2 හා 4න් 3ට ගැලපෙන තුල්්‍ය භාග කිහිපයක් බැගින් ලියමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඇත්තටම මේ අවස්ථාව එතකොට මේකට තුල්්‍ය භාග කියන එක ලියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට 3න් 2 කියන එක එතකොට මේකෙදි 2කින් වැඩි කරාම 6න් 4 කියන එක. මේක 3ෙන් වැඩි කරාම 9න් 6 කියන එක 4ෙන් වැඩි කරාම 12න් 8 කියන එක. ඒ කියන්නේ මේ අවස්ථාවේදී 2 බෙදීම 3 කියන එක එතකොට 2 බෙදීම 3 කියන එක ඒක වැඩි කරනවා. එතකොට මේ අවස්ථාවේදී උඩත් වැඩි කරනවා දෙකත් පල්ලෙහාත් වැඩි කරනවා දෙකෙන්. එතකොට මේ අවස්ථාවේදී 4 බෙදීම 6යි. අපි ආපහු මේක 2 බෙදීම 3 කියන එක වැඩි කරනවා උඩත් 3ෙන් වැඩි කරනවා පල්ලෙහාත් 3ෙන් වැඩි කරනවා. එතකොට 9න් කීයද 6යි. අපි ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම 2 බෙදීම 3 කියන එක වැඩි කරනවා 4 බෙදීම 4. එතකොට 4 වරක් 3 කීයද 12යි. 4 වරක් 2 කීයද 8යි. 8 බෙදීම 12. එතකොට මේ අවස්ථාවේදී අපි 3න් 2 කියන එක අපි අවස්ථා 3ක් 4ක් මේ අවස්ථාවේදී ලිව්වේ. එතකොට අවස්ථා 4ක් ලිව්වේ. එතකොට 3න් 2 කියන එක 6න් 4 කියන එක 9න් 6 කියන එක 12න් 8 කියන එක. ඊළඟට තව ඕනනම් අපිට ලියන්න පුළුවන් මේක මේ දක්වල විදියට 15න් 10 කියලා කියන්නේ මේකෙදි 5න් වැඩි කරන්න පුළුවන් උඩයි යටයි. ඊළඟට 6න් වැඩි කරන්න පුළුවන් 7න් වැඩි කරන්න පුළුවන් 8න් වැඩි කරන්න පුළුවන් 9න් වැඩි කරන්න පුළුවන්.
එතකොට ඒ වගේම අපි 4න් 3 කියන එක එතකොට 4න් 3 කියන එක එතකොට 2කින් වැඩි කරාම කීයද 16න් 6 වෙනවා. 2කින් වැඩි කරාම උඩ 2කින් වැඩි කරාම 3 වරක් 2 6යි 4 වරක් 2 කීයද 8යි. සර් කීයට පටන් ගත්තේ? ඔව් හෙලෝ තේරෙන්නේ නැත්නම් තියනවද? සර් කීයටද ක්ලාස් එක පටන් ගත්තේ? ක්ලාස් එක පටන් ගන්නෙ චුට්ටක් ඉන්න මම ටයිම් ටේබල් එක පෙන්නන්න. ටයිම් ටේබල් එක එතකොට අපේ 6:10ට පටන් ගන්න 6:10 ඉඳන් 7 වෙනකන් තියෙන්නේ ගණන් පන්තිය 10 ශ්‍රේණියේ මේක ඕකේ සර්. මන් ටයිම් ටේබල් එක දාන්නම් ආපහු මේ chat box එකට ආපහු චුට්ටක් ඉන්න. මං chat box එකට ටයිම් ටේබල් එක දැම්මා. චුට්ටක් ඉන්න දූල පුතාලා. අපි කතා කරපු මේ කොටස එතකොට අපි මේකේ කතා කරේ එතකොට මේ 4න් 3 කියන එක අපි කලින් කතා කරේ 3න් 2 කියන එක ඒක තුල්්‍ය භාග වලට හැරෙව්වා. දැන් 4න් 3 කියන එක තුල්්‍ය භාග වලට හරවන එතකොට 2කින් වැඩි කරාම එතකොට මේක කීයද? උඩ යට දෙකම 2කින් වැඩි කරනව නැත්නම් වෙනස් වෙන නිසා එතකොට අපිට හරය විතරක් 2කින් වැඩි කරන්න බෑ. ලවය විතරක් 2කින් වැඩි කරන්න බෑ. එතකොට වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම මේ භාග සංඛ්‍යාව. එතකොට අපි මොකද කරන්නේ උඩයි යටයි දෙකම 2කින් වැඩි කරන්න ඕන වැඩි කරනවා නම් එතකොට ඒ අවස්ථාවේදී එතකොට උඩ 2කින් වැඩි කරාම 6යි හරය 2කින් වැඩි කරාම කීයද 8යි. ඊළඟට 3ෙන් වැඩි කරන අවස්ථාවේ එතකොට 4 වරක් 3 කීයද 12යි. මෙතන 3ෙන් වැඩි කරා මේකත් 3ෙන් වැඩි කරන්න ඕන නැත්නම් වෙනස් වෙනවා. එතකොට උඩ 3ෙන් වැඩි කරාම 9 කියන එක ලැබෙනවා. හරය 3ෙන් වැඩි කරාම 12 කියන එක ලැබෙනවා. ඒ වගේම ඊළඟට තියෙන 4ෙන් වැඩි කරනකොට උඩ 4ෙන් වැඩි කරාම 4 වරක් 3 12යි 4 වරක් 4 කීයද 16යි. ඒ වගේ 5ෙන් වැඩි කරන අවස්ථාව 6ෙන් වැඩි කරන අවස්ථාව එතකොට 7ෙන් වැඩි කරන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී මේම අපි භාග ලිව්වහම මේකෙදී මේ 12 කියන එක එතකොට 12 කියන එක එතකොට මේ අවස්ථාවේදී දෙකටම පොදු හරයක් වෙලා තියෙන 12 කියන එක මේ අවස්ථාවයි මේ අවස්ථාවයි එතකොට 12 කියන එක පොදු හරයක් වෙලා තියෙනවා. ඊළඟට බැලුවොත් එහෙම 24 කියන එක 12 ගුණාකාර ඇත්තටම 24 කියන එක පොදු හරයක් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාව ගැන එතකොට බලන්න එතකොට මෙහිදී 3ෙන් 2 හා 4ෙන් 3 යන භාගවලට තුල්්‍ය භාග තුල්්‍ය වන භාග ඇසුරෙන් එකම හරය සහිත භාගද තිබෙන බව පේනවා. කියන්නේ මේ අවස්ථාවේදී මේ 4ෙන් 3යි කියන එකයි ඒ වගේම 3ෙන් 2යි කියන එකයි ඒ දෙකටම පොදු හරයන් කියන එක අපි පොදු හරයන් තියෙනවා. එතකොට ඒක අපි මේ අවස්ථාවේදී 12 කියන එක අපි මුලින්ම හමුුනේ 12 කියන එක. එතකොට 12 කියන එකට හැරෙව්වහම එතකොට 12 කියන එකට හරවන්න නම් මේක 3ෙන් 2 කියන එක 3ෙන් 2 කියන එක 12ට හරවන්න නම් මේක හරය කීයෙන් වැඩි වෙන්න ඕනද 4ෙන් වැඩි වෙන්න ඕන. එහෙනම් වෙනස් වෙන්නේ නැති වෙන්න නම් ලවයත් 4ෙන් වැඩි වෙන්න ඕන. හැම නිතරම දූල පුතාලා මතක තියාගන්න හරය කියන එක හරය කියන එක එතකොට ඒක යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරා නම් ලවයත් ඒ සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕන නැත්නම් ඒක ඒ භාගය කියන එක වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මං කලින් කිව්වා වගේ එතකොට කේක් ගෙඩියක් අරගෙන කේක් ගෙඩිය භාගයකට කපලා කෑල්ලක් කෑවයි කියන එක. ඒක එතකොට කේක් ගෙඩිය භාගයට කපලා එකපාරට කන්න බෑ නම් එතකොට අපි කරන්නේ ඒක කේක් ගෙඩිය 4කට කපලා කෑලි 2ක් කනවා. එහෙම නැත්නම් අපි කේක් ගෙඩිය කෑලි 6කට කපලා ඒකෙන් කෑලි 3ක් කනවා. එතකොට
ඒක අවස්ථාව හොඳට මතක තියාගන්න. එතකොට හැම අවස්ථාවෙදිම එතකොට කලින් කියපු භාගය කියන අවස්ථාව එතකොට ඒකෙදී හරයත් එතකොට දෙකින් වැඩි වුණා, ලවයත් දෙකින් වැඩි වුණා. ඒ කියන්නේ 4කට කැපුවනම් කෑලි දෙකක් කන්න ඕන. භාගයකට දෙකට කැපුවනම් කෑල්ලක් කනවා කියලා කියන්නේ 4කට කැපුවනම් කෑලි දෙකක් කන්න ඕන. 6කට කැපුවනම් කෑලි 3ක් කන්න ඕන. 8කට කැපුවනම් කෑලි 4ක් කන්න ඕන. එතකොට ඒක වැඩියෙන් කපන්න ඒ වගේ එතකොට අපි දෙගුණයක් වැඩිපුර කැපුවොත් එහෙම දෙගුණයක් අපි කන්න ඕන ඒ භාගයක් වෙන්න. ඒවා එදිනෙදා ජීවිතයේදී දූල පුතාලා ඒ දන්න දේවල් වලින් මතක තියාගත්තාම ලොකු දේවල් නෙවෙයි ඇත්තටම මේවා. මං කලින් කිව්වා වගේ එතකොට ඒ අපි මේ අවස්ථාවේදී කේක් ගෙඩියත් එතකොට 3ට කපලා එකෙන් කෑලි 2ක් කෑවහම ඒකයි කේක් ගෙඩිය 4කට කපලා කෑලි 3ක් කෑවහම මොකද්ද කවුරුද වැඩිපුර කෑවි කියලා හොයන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරොත් එතකොට මේ අවස්ථාවේදී මම මැද ලියනවා එතකොට මේ 3න් 2 කියන එකද එහෙම නැත්නම් මේකෙදී 4න් 3 කියන එකද ලොකු කියන එක මේ දෙකෙන් මේ සංඛ්‍යා දෙකෙන් මොකද්ද ලොකු කියන එක අපි දන්නේ නැහැ ඇත්තටම මෙහෙම තියෙද්දි කේක් ගෙඩියක් 3ට කපලා එකෙන් කෑලි 2ක් කෑවහමද කේක් ගෙඩියක් 4කට කපලා කෑලි 3ක් කාපු කෙනාද වැඩිපුර කාලා තියෙන කේක් කියන එක කවුරු හරි ඇහුවොත් එහෙම කවුද වැඩිපුර කේක් කෑවේ කියලා මොකද කරන්නේ අපි එක ප්‍රමාණයේ කේක් ගෙඩිය එකම ප්‍රමාණයකට කපලා ඒ කියන්නේ මේ අවස්ථාවේදී නම් කෑලි 12කට කපලා එතකොට කෑලි 12කට කපලා එතකොට ඒකෙන් එක මනුස්ස කෙනෙක්ට කියනවා කීයක් කන්නද අනිත් එක්කෙනාට කීයක් කන්න කියනවද කියන එක අපි බලන්න ඕන. ඒක කරන්නේ කොහොමද මේකෙදී 12කට කපනව නම් එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී හරයත් 4න් වැඩි කරන්න ඕන ලවයත් 4න් වැඩි කරන්න ඕන. ඒ කියන්නේ 12කට කපලා නම් මේ අවස්ථාවේදී 8ක් කනවා. මේ අවස්ථාවේදී එතකොට 12කට කැපුවා. ඒ කියන්නේ හරයත් මේ අවස්ථාවේදී 3න් වැඩි වෙන්න ඕන. ලවයත් 3න් වැඩි වෙන්න ඕන. එතකොට කෑලි 12කට කැපුවා නම් 3 වරක් 3 9යි. එතකොට මේ අවස්ථාවේදී එතකොට කෑලි 12කට කැපුවා නම් 4න් 3ක් වෙන්න නම් කෑලි 9ක් කන්න ඕන. 3න් 2ක් වෙන්න නම් කෑලි 8ක් කන්න ඕන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දොළහෙන් 8 හා 9 කියන්නේ භාග දෙකක් කියනවා. එවැනි භාග දෙකක් කියන්නේ තුල්්‍ය භාග දෙකක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. 24න් 16 කියන්නේ මේක දෙගුණෙන් වැඩි කරාම උඩයි යටයි දෙකෙන් වැඩි කරාම අවස්ථාව එතකොට ඒකත් තවත් තුල්්‍ය භාග දෙකක්. පහසුව තකා ඉන් කුඩාම පොදු හරය සහිත භාගය වන 12න් 8 12න් 9 කියන මේ සංඛ්‍යා දෙක තෝරගන්න. ඒ කියන්නේ 12 කියන එක පොදු සංඛ්‍යාව විදිහට තෝරගන්නවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. 12න් 8 හා 12න් 9 සංසන්දනය කළ විට 12න් 8යි එතකොට 12න් 9යි කියන දෙක එතකොට ඒව සංසන්දනය කරාම මොකද වෙන්නේ? එතකොට 12න් 8යි 12න් 9යි කියන එතකොට සංසන්දනය කරාම එතකොට අපිට තේරෙනවා මොකද්ද වැඩි කියලා. කේක් ගෙඩියක් 12කට කපලා ඒකෙන් කෑලි 8ක් ආපු කෙනාද වැඩිපුර කාලා තියෙන්නේ. එහෙම නැත්නම් කේක් ගෙඩිය 12ට කපලා ඒකෙන් කෑලි 9ක් ආපු කෙනාද වැඩිපුර කාලා තියෙන්නේ කියලා ඕන කෙනෙක්ට තේරෙන එක. එතකොට කේක් ගෙඩියෙන් එතකොට කෑලි 9ක් ආපු කෙනා තමයි එතකොට වැඩිපුර කාලා තියෙන්නේ කියලා ඕන කෙනෙක්ට එතකොට තේරෙනවා. ඒක නිසා සමහර අවස්ථාවලදී අපිට පොදු ඒ කියන්නේ එකම කේක් ගෙඩිය එකම කෑලි ප්‍රමාණයකට කපන්න නැතුව අපිට ඒකේ කවුද වැඩිපුර කෑවි කියන එක හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට කේක් ගෙඩිය මං කලින් කිව්වා වගේ එකම ප්‍රමාණයකට කපන්න නැත්නම් අපිට කවුද වැඩිපුර කෑවි කියලා හොයාගන්න බැරි අවස්ථා තියෙන එක නිසා දූල පුතාලා ඒ වගේ අවස්ථාවලදී කේක් ගෙඩිය එකම ප්‍රමාණයකට කැපන අවස්ථාවට පරිවර්තනය කරන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට 12 කියන එක ඒක තමයි එතකොට ඒ කේක් ගෙඩිය 12කට කපපු අවස්ථාව ගැන අපි වැළුවේ. එතකොට 9ක් කාපු කෙනා තමයි වැඩිපුර කාලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම නමුත්
3න් 2 ඒ සමානයි 12න් 8 හා 4න් 3 සමානයි 12න් 9 නිසා එතකොට 4න් 3 කියන එක 4න් 3 කියන එක විශාල වෙනවා 3න් 2ට. ඉහතින් තුල්්‍ය භාග යටතේ සිදු කළ 4න් 3 හා 3න් 2 සැසඳීම රූප සටහන් වලින්ද පැහැදිලි කර ගනිමු කියලා දක්වලා තියෙනවා. එතකොට 3කට කපලා එකෙන් කොටස් 2ක් කියන එකද 4කට කපලා එකෙන් කොටස් 3ක් කියන එක තමයි මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ. රූපය අනුව 4න් 3 විශාල වෙනවා 3න් 2 බව පැහැදිලි කියන්නේ. කලින් අවස්ථාවේදී එතකොට 3න් 2 කියන එක කුඩා වෙනවා එතකොට 4න් 3ට වඩා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒ අනුව භාග සංසන්දනයේදී පොදු හරයක් සහිත තුල්්‍ය භාග වලින් ලියා ගැනීම යෝග්‍ය බව පැහැදිලි. එතකොට අපි මේ වගේ අවස්ථාවකදී භාග සංසන්දනය කරන්න කවුරු හරි කාපු කේක් ප්‍රමාණය අපි සංසන්දනය කරනවා කියලා බැලුවොත් එහෙම හැම කේක් ගෙඩියක්ම ඒක කොටස් 8කට කපනවා නම් හැම එකක්ම 8කට කපනවා. එකක් කොටස් 6කට කපනවා නම් හැම එකක්ම 6කට කපනවා. ඒ වගේ එතකොට සංසන්දනය කරන්න ලේසි. එතකොට එහෙම වෙන පොදු හරයකට ඒක අපි පරිවර්තනය කරන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි කලින් අවස්ථාවේදී අපි 12 කියන එක තමයි එහෙම පොදු හරය විදියට අපි භාවිතා කරේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට හැම අවස්ථාවකදීම අපිට මේ භාග කියන එක සංසන්දනය කරන්න පොදු හරය කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දැන් භාග එකතු කිරීම හා අඩු කිරීම පිළිබඳව සලකා බලමු කියලා දක්වන. එතකොට භාග එකතු කරන ආකාරය අඩු කරන ආකාරය සලකා බලමු කියනවා. පහළ ශ්‍රේණිවලදී 10න් 2 10න් 3 එකතු කරාම එතකොට පොදු හරය වෙනවා 2යි 3යි 5 කියන එක. ලෙස හර සමාන විටදී භාග එකතු කිරීම පිළිබඳව ඔබ ඉගෙනගෙන ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට භාග එකතු කරන ආකාරය පොඩි පන්තිවලදී දූල පුතාලා ඉගෙනගෙන තියෙන කෙනෙක් තමයි දක්වලා තියෙන්නේ. එසේම 7න් 6 අඩු කිරීම 7න් 2 සමානයි. එතකොට 6න් 2ක් ගියාම 4 කියන එක. එතකොට ආදි ලෙස සමාන භාග අඩු කළ හැකි කියලා. එතකොට මේ ආකාරයට සමාන භාග අඩු කළ හැකි කියලා දක්වලා තියෙනවා. හර අසමාන භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී අදාළ භාග පොදු හරයක් සහිත තුල්්‍ය භාග බවට හරවා ගැනීම වැදගත්වේ කියලා. මේක වැදගත් වෙනවා. එතකොට අපි මේ ටික කතා කරලා අපි අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනකොට මෙතනින් අපි අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙන දූල පුතාලා මේක ලියා ගන්න. හර අසමාන භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී අදාළ භාග පොදු හරයක් සහිත තුල්්‍ය භාග බවට හරවා ගැනීම කළ යුතුය. හරවා ගනී කියලා ලියා ගන්න. හරවා ගත යුතුය කියලා. ගත යුතුය. මේක ලියාගෙන අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක් මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. අපි මෙතනින් අද පාඩම අවසන් කරනවා.